COVID-19 රෝග තත්ත්වය සහිත දරුවන් නිවසේ සිට ප්‍රතිකාර කිරීමේ විධිමත් වැඩපිළිවෙලක් ශ්‍රී ලංකාව තුළ දැනට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. මේදී විශේෂයෙන් අවධාරණය කරන්න ඕන කරුණ තමයි මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වන්නේ රෝග ලක්ෂණ නොමැති දරුවන් හෝ ඉතා මද රෝග ලක්ෂණ සහිත දරුවන් ඔවුන්ගේ නිවසේ පරිසරය තුළම තබාගෙන දෙමාපියන්ගේ හෝ වෙනත් වැඩිහිටියෙක්ගේ අධීක්ෂණය යටතේ රෝග ලක්ෂණ පරීක්ෂා කිරීම සහ එවැනි විශේෂයෙන්ම දරුණු රෝග ලක්ෂණ තත්ත්වයක් මතුවනොත් ඉතාම ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීම. එම නිසා විශේෂයෙන් අවධානය කරන එක දෙයක් තමයි දෙමාපියන් දරුවාට රෝගය සෑදින බව දැනගත්වහම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා අමතලා ඒ සම්බන්ධ අදාළ වැඩපිළිවෙලක නිවැරදිව ලියාපදිංචි වෙලා පමණයි දරුවන් නිවස තුළ තබාගෙන ප්‍රතිකාර කිරීම සිදු කළ යුත්තේ. මෙහිදී විශේෂයෙන් ඔවුන් යම්කිසි වැඩපිළිවෙලක ලියාපදිංචි වුණාම නිරන්තරයෙන් වෛද්‍ය අධීක්ෂණ යටතේ තමයි පවත්වාගෙන යන්නේ. විශේෂයෙන් දුරකථන මාර්ගයෙන් දෙමාපියන් අවධාරණය කරන්න ඕන අනිත් කරුණ තමයි දරුවන්ට සාමාන්‍යයෙන් වෙනදා ඇතිවන සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයකදී ඇතිවන ලක්ෂණ වලට අමතරව වෙනත් විශේෂයෙන්ම COVID-19 නියුමෝනියා තත්ත්වයක් හෝ වෙනත් සංකූල තත්ත්වයක් ඇතිවීමේ රෝග ලක්ෂණ පෙන්눔 කරනවා නම් ඊටාම ඉක්මනින් දරුවන් රෝහල තුළට රැගෙන ඒම ඉතාම වැදගත්. මෙහිදී මොනවද මේ රෝග ලක්ෂණ? විශේෂයෙන්ම අපි දන්නවා දරුවන් කියන්නේ ක්‍රියාශීලී කොට්ටාශයක්. ඔවුන් සාමාන්‍යයෙන් ක්‍රියාශීලී. ඔවුන්ගේ අන්නේ ක්‍රියාශීලී ගතිය අඩුවීමක් සිදු වෙනවා. නිරන්තරයෙන්ම නිදාගෙන ඉන්නවා. ඔවුන් ආහාර ප්‍රතික්ෂේප කරනවා නම් විශේෂයෙන්ම තාම කුඩා දරුවෙක් නම් මව්කිරි ලබා ගැනීම ප්‍රතික්ෂේප කරනවා නම් ඊට අමතරව ඔවුන්ගේ වමන තත්ත්වයක් පාචන තත්ත්වයක් දිනකට කීප වරක් සමහර විට 5 වතාවකට වැඩි වතාවක් එහෙම නැත්නම් දරුවන් උදරාබාධයක් බඩේ කැක්කුම් තත්ත්වයක් කියන සිටිනවා නම් ඊට අමතරව ඔවුන්ගේ උණ තත්ත්වය ඊට තද උණ තත්ත්වයක් සෙල්සියස් අංශක 38ට වඩා වැඩි හෝ දින දෙකකට වඩා පවතින උණ තත්ත්වයක් තිබෙනවා නම් ඊට අමතරව ඇඟේ වෙනදා නොතිබුණු රෑෂ් එකක් ලපුව පළු හෝ වෙනත් සමපැහේ වෙනස් වීමක් විශේෂයෙන්ම මෙහිදී වැදගත් ශරීරයේ පුරා පැතිරුණු සමහර විට ඊට සමහර විට මధుරේකා වගේ දෙයක් නිසා පොඩි වපයක් පළුවක් වෙන පුළුවන් එවැනි තත්ත්වයක් නෙවෙයි විශේෂිත තත්ත්වයක් මෙන්න මේ තත්ත්ව නිරීක්ෂණය කරොත් ඉතාම ඉක්මනින් ඔබට ලබා දීපු දුරකථන අංකවලට අමතුමක් ලබා දීම හෝ ඒව නැත්නම් එවැනි විශේෂ හදිසි අවස්ථාවක නම් ඉතාම ඉක්මනින් යම්කිසි ක්‍රමයක් පාවිච්චි කරලා රෝහලට දරුවා රැගෙන ඒම තමයි අවශ්‍ය වෙන්නේ. මේ සියලු දේවල බලාපොරොත්තුව තමයි දරුවාට මද රෝග ලක්ෂණ හෝ රෝග ලක්ෂණ නැමැති දරුවන් ඔවුන්ගේ පහසු ඔවුන්ගේ හුරු පුරුදු පරිසරය තුළ නිවස තුළම තබාගෙන ප්‍රතිකාර කිරීම කරනවා සමගම සංකීර්ණ සංගූල රෝග ලක්ෂණ සහිත දරුවන් විශේෂයෙන්ම COVID-19 ආශ්‍රිත නියුමෝනියා සහිත දරුවන් ඉක්මනින්ම අඳුනාගෙන ඔවුන් රෝහල්ගත කර ඔවුන්ට අවශ්‍ය නිවැරදි ප්‍රතිකාර ලබා දීම. ඊට අමතරව අපි අවධාරණය කරන අනිත් කාරණය තමයි දරුවන්ට සාමාන්‍යයෙන් COVID-19 මද රෝග ලක්ෂණ හෝ රෝග ලක්ෂණ නොමැති අවස්ථාවකදී විශේෂිත ඖෂධයක් කිසිවක් අවශ්‍ය නැහැ. මේ සාමාන්‍ය වෛරස් තත්ත්වයක් විදිහට හැදිලා ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය තුළින්ම ඉබේම සමනය වෙනවා. එම නිසා ප්‍රතිජීවක ඖෂධ වර්ග විශේෂයෙන්ම ස්ටීරොයිඩ් කාණ්ඩයේ ප්‍රෙඩ්නිසෝලෝන් ඩෙක්සාමෙථසෝන් වගේ ඖෂධ වර්ග නිවසේ සිට ප්‍රතිකාර ලබා දෙන දරුවෙකුට කිසිසේත්ම නොදිය යුතුයි. විශේෂයෙන්ම ස්ටීරොයිඩ් කාණ්ඩයේ ඖෂධ වලින් සිදු කරන්නේ ශරීරයේ ප්‍රතිශක්තිකරණය අඩපණ කරන එක. ඒ සංකූලතා ඇතිවීම හැකියාව ඉතාම වැඩි වෙන්න පුළුවන්. ඊට අමතරව වෙනත් ඖෂධ වට්ටෝරු හෝ වෙනත් දේවල් විශේෂයෙන්ම බටහිර ඖෂධ ලබා දීම කිසිසේත්ම සිදු නොකළ යුතුයි. එවැනි දේවල් අත්‍යවශ්‍ය නම් වෛද්‍ය උපදෙස් අනුවම පමණයි සිදු කළ යුත්තේ. ඔබට නිවැරදි ආකාරයට මේ උපදෙස් අනුව කටයුතු කරොත් දින 14කින් පසුව සාමාන්‍ය විදිහට නිරෝධානයෙන් ඉවත් වෙලා දරුවාට සාමාන්‍ය පරිදි කටයුතු කර ගැනීමට ඉඩ සලසන්න පුළුවන්. මේ අවස්ථාවේදී ඔබගේ වගකීම නිසි ලෙස ඉටු කිරීමෙන් ඔබත් ඔබේ දරුවාගේ ආරක්ෂාව සැපයනවාට අමතරව රටේ ආරක්ෂාව සහ රෝහල් අනවශ්‍ය ලෙස රෝගීන් පිරී යාමෙන් වැළකෙනවා. නමුත් දරුවාගේ ආරක්ෂාව පිණිස රෝහල තුළට දරුවා රැගෙන ඒම විශේෂයෙන්ම විශේෂ රෝග ලක්ෂණ සහිත දරුවන් අවදානම් රෝග ලක්ෂණ සහිත දරුවන් ඉතාම ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීම තමයි මේ අවස්ථාවේදී දරුවන් අතර මරණ ඇතිවීම වැළැක්වීම සඳහා සිදු කළ යුතු ඉතාම වැදගත් කාර්යය. ශ්‍රී ලංකාවේ COVID-19 රෝගය ශීඝ්‍රයෙන් පැතිරේ. ඔබ COVID-19 එන්නත ලබා සිටියත් අවදානම සම්පූර්ණයෙන් පහව ගොස් නැත. ඔබේ සමාජ යුතුකම ඉටු කර ඔබත් ඔබේ ආදරණීයනුත් ආරක්ෂා කරගන්න.
කොවිඩ් රෝගේ හැදුනහම කණ්ඩ බොණ්ඩ ඕනේ මොනවද කියලා හැමෝම අහනවා. මේ කෑම ගඳ සුවඳ දැනෙන්නේ නැති නිසා, කෑම රහ දැනෙන්නේ නැති නිසා, කෑම අප්‍රියාව නිසා වැඩි දිනුවකට කන්න බෑ. හැබැයි ප්‍රධාන වශයෙන් වැදගත් වන්නේ බීම. ඔබ ලීටර් 2ක් 3ක් අතර ප්‍රමාණයක් දිනපතා පාවිච්චි කළ යුතුයි. දැන් මේ ලීටර් 2-3ක් කියන්නේ කොමක්ද? දැන් අපි ගත්තා මිගා බෝතලයක්. ඒකේ තියෙනවා ලීටර් 1.5ක්. එතකොට බෝතල් 2කක් හෝ 2කට චුට්ටක් අඩුවෙන් බොනවා නම් ඔබගේ දියර ප්‍රමාණය අවශ්‍ය ප්‍රමාණය ඔබට ලැබිලා අවසానයි. දැන් මේ බොන වතුර ප්‍රමාණය හරියට මැනලා බලන්න පුළුවන් නම් හොඳයි. හැබැයි තව ක්‍රමයක් තියෙනවා ඔබ විජලනයට පත් වෙලාද නැද්ද බලන්න. ඒක තමයි ඔබගේ මුත්‍රාවල පැහැය බලන්න. ඔබ වෙනත් බෙහෙත් වර්ගයක් පාවිච්චි කරන්නේ නැත්නම් ඔබගේ මුත්‍රාවල පැහැය වතුර පාට හුරු විය යුතුයි. ඒක තද පැහැයක් ගන්නවා නම් ඒ කියන්නේ ඔබ බීලා තියෙන වතුර ප්‍රමාණය මදි. දැන් මේ කොවිඩ් ආසාදිතයෙකුට විජලෙන්ට පත් නොවී සිටීම එයාගේ සහ පවුලේ වගකීමක්. ඒ නිසා නිසි ප්‍රමාණයට දියර ලබා ගන්න. සුබ දවසක්. සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද දින මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට පැමිණි ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. ඒ අතරම අපව සජීව විකාශය කරන ආයතනත් පිළිගන්නවා. ඔබ දන්නවා මුළු ලෝකයමත් ශ්‍රී ලංකාවත් මේ සතියන්තයෙන් පසුව කොවිඩ් මර්ධනය සම්බන්ධයෙන් අලුත් තත්ත්වයක සිටින්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් මේ ඔමික්‍රෝන් යනුවෙන් නවතම ප්‍රභේදයක් නම් කරා. මේක මුලින්ම දකුණු අප්‍රිකානු රටවල මුලින්ම බොට්ස්වානා රටේ ඇති වූ බවට තමයි දැනට සාක්ෂි පෙන්වන්නේ. යම්කිසි රටවල් කීපයකේ අසල පැතිරෙන බවත් අපිට දැනගන්නට ලැබෙනවා. මේ සඳහා ශ්‍රී ලංකාවෙත් ඉතා ඉක්මනින්ම පියවර අරගෙන තියෙනවා. ඒ නිසා මේ පිළිබඳව අද දුර වැඩිදුර කතා කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයත් සෞඛ්‍ය අමාත්‍යාංශයත් ඉතාමත්ම වැදගත් කරුණක්සේ සලකනවා මෙවැනි කොවිඩ් පිළිබඳ තාක්ෂණික තොරතුරු නිවැරදි තොරතුරු ඉතා ඉක්මනින්ම සෞඛ්‍ය අමාත්‍යාංශය මගින්ම ලබා දීම. ඒ නිසා මේ පිළිබඳව කතා කිරීමට අපි විශේෂයෙන් ආරාධනා කරා විශේෂඥ වෛරස් රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නදීක ජානගේ මහතාට අප සමග මෙම නව ප්‍රභේදය පිළිබඳව කරුණු කාරණා කතා කිරීමට මේ වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ වෛරස් රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නදීක ජානගේ මහතා. සුබ සන්ධ්‍යාවක් ඔබ සමට. ඇත්තටම අපි කොවිඩ් පැන්ඩමික් එක සම්බන්ධයෙන් නිතර සාකච්ඡා කරලා තියෙනවා. ඒ මතුවෙන අලුත් තත්ත්වයන් එක්ක අපි හැමෝම දන්න විදියට අලුත්ම තත්ත්වය ඇති වෙලා තියෙන්නේ දකුණු අප්‍රිකාවේ නව ප්‍රභේදයක් සොයා ගැනීමත් සමග මම පොඩි හැඳින්වීමක් කරන්නම් මේ තියෙන තත්ත්වය මොකක්ද කියලා. දකුණු අප්‍රිකාවේ නොවැම්බර් 24 වගේ දිනක කරපු පරීක්ෂණ වලින් ඒගොල්ලෝ ඇත්තටම ටෙස්ට් කරලා තියෙන්නේ නොවැම්බර් මුල සතිවල සාම්පල්ස් කීපයක්. ඒකෙදි මුලින්ම නොවැම්බර් 24 දින ඒගොල්ලෝ ඩිටෙක්ට් කරලා තියෙනවා මෙම SARS වෛරසයේ යම්කිසි ජාන සංයුතිය දැඩි ලෙස වෙනස් වීමකට භාජනය වෙලා තියෙනවා කියලා. එතකොට ඒගොල්ලෝ ඒ සම්බන්ධව ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුවත් කරලා තියෙනවා. එතකොට නොවැම්බර් 26 වගේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ තාක්ෂණික කමිටුවක් ඒ දකුණු අප්‍රිකාවේ විද්‍යාඥයන් සොයාගත් ඒ ජාන සංයුති වෙනස්කම තවදුරටත් විශ්ලේෂණය කරලා ඒගොල්ලෝ හඳුනගෙන තියෙනවා ඔව් ඒ ජාන සංයුතියේ යම්කිසි බරපතල වෙනස්කමක් තියෙනවා. ඒකත් සමග මේක නව ප්‍රභේදයක් බිහිවීමක් ලෙස තාක්ෂණිකව නිර්ණය කරලා තියෙනවා. ඉතින් එතකොට ඒකෙදි අපි තේරුම් ගන්න ඕන එක තමයි දැන් අපි මීට කලිනුත් SARS-CoV-2 වෛරසයේ විවිධ ප්‍රභේද ගැන කතා කරලා තියෙනවා. දැන් ඩෙල්ටා වලට පස්සේ විවිධ නම් වලින් ප්‍රභේද නම් කෙරුණ ලෝක සෞඛ්‍ය සංවිධානය මගින්.
නමුත් ඒ කිසිම අවස්ථාවක ඒ ඩෙල්ටා වෛරස් ප්‍රභේදයට පසුව ආපු ප්‍රභේද ලෝක තත්ත්වයේ අවදානමකට ලක්විය යුතු ප්‍රභේද කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්වචනය කළේ නැහැ. අපි ඒකට කියනවා variants of concern කියලා. එතකොට අන්තිමටම variants of concern කියලා අපි හඳුනාගත්තේ ඩෙල්ටා වෛරසය. ඊට පස්සේ සිදුවෙච්ච සුළු වෙනස්කම් අපි ලෝක තත්ත්වයේ අවධානයක් යොමු යුතු වෛරස් ලෙස හඳුනාගත්තේ නැහැ. ඒවැ ප්‍රායෝගික ලොකු වෙනස්කමක් සිදුුනේ නැහැ. නමුත් මේ අලුත් ජාන සංයුතිය අපි අතරම මේ නම් වලින් වෛරස හඳුන්වන්නේ ලේසියට ඒ ජාන සංයුති සම්බන්ධ සංකේතයක් විදියට. ඉතින් මේ අලුතෙන් සොයාගත් ජාන සංයුතිය අලුත් ප්‍රභේදයක් ලෙස නම් කරලා තියෙනවා ඔමික්‍රෝන් කියලා. ඒ වගේම ඒක යම් කිසි ලෝක තත්ත්වයේ බලවමක් ඇති කරන්න පුළුවන් කියලා යම් කිසි ආකාරයක ප්‍රෙඩික්ට් කිරීමක් ඒ කියන්නේ මේ නිශ්චය කිරීමක් කරලා තියෙන්නේ. නමුත් අපිට තාම විද්‍යාත්මක දත්ත මදි සම්පූර්ණයෙන්ම මේ අලුත් ප්‍රභේදයේ හැසිරීම ගැන නිර්වචනය කරන්න. ඉතින් මේක variants of concern කියන කැටගරි එකට ලෝක සෞඛ්‍ය සංවිධානයේ දාලා ඒ මගින් ඒගොල්ලෝ අදහස් කරන්නේ මේ වෛරසයේ මේ තියෙන ජාන සංවිතිය වෙනස්කම විශේෂයෙන්ම අර ස්පයික් ප්‍රෝටීන් කියන එකේ වෙනස්කමක් තියෙනවා. එතකොට අපි දන්නවා මේ ස්පයික් ප්‍රෝටීන් එකෙන් තමයි මේ වෛරසය අපේ ශරීරයට ඇතුල් වෙන්නේ. ඒ වගේම අපි වැක්සින්ස් වලට යූස් කරන්නේත් ඒ ටාගට් එකමයි. එතකොට ඒ ටාගට් එකේ යම් ඇතිවී තිබෙන වෙනස්කම් වලින් යම් ආකාරයක පැතිරීමේ ශීඝ්‍රතාවයක් ඇති වෙන්න පුළුවන්ද? ඒ වගේම අපේ වැක්සින් වලින් ලබාගත් ප්‍රතිශක්තිකරණයට යම්කිසි බලපෑමක් ඇති වෙන්න පුළුවන්ද? කලින් ආසාදනය වෙච්ච අයට තියෙන ප්‍රතිශක්තිකරණය මගහැරීමක් කරන්න පුළුවන් වෙයිද? අන්න ඒ වගේ කාරණා සම්බන්ධව සැලකිලිමත් විය යුතුයි කියන කාරණාව තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරන්නේ සහ ඉදිරි සති කිහිපය තුළදී මේ සම්බන්ධව වැඩිදුර විද්‍යාත්මක දත්ත රැස් කළ යුතුයි කියන කාරණාව තමයි මේ හරහා අපිට ගෙන පණිවිඩය. එතකොට අපි තේරුම් ගන්න ඕනේ අපිට මේ ඇවිල්ලා තියෙන්නේ alarm signal එකක් යම් ආකාරයක අපේ සෞඛ්‍යයට දැඩි ලෙස බලපාන්න පුළුවන් ජාන සංවිති වෙනස්කමක් වෙලාද කියන alarm signal එක තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ සම්බන්ධව තවදුරටත් තහවුරු කර ගැනීම අපිට කරන්න හම්බෙන්නේ ඉදිරි සති කිහිපය තුල ලෝකේ පුරා මතුවෙන අලුත් විද්‍යාත්මක දත්ත එක්ක. ඒකම මෙහිදී තව විශේෂ දෙයක් කිව යුතුයි. ඒ තමයි දැන් අපි කියනවා මේ වෛරසය අලුත් ජාන සංයුතිය අපේ එන්නත් කරණයෙන් ලබාගත් ප්‍රතිශක්තිකරණයට යම්කිසි ප්‍රතිරෝධයක් දක්වන්න පුළුවන්ද කියලා. නමුත් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ එන්නත්කරණය එන්නත් වලින් ප්‍රතිශක්තිකරණය ලබාගෙන තිබීම මේකෙන් අපිට තේරුමක් නැති වෙනවා කියන වගේ දෙයක් අදහස් වෙන්නේ නැහැ. ඒක ඊට විශේෂයෙන් තේරුම් ගත යුතුයි. මෙවැනි අලුත් ප්‍රභේද වලට මුහුණ දීමට අපිට තියෙන ප්‍රධානම අවිය තමයි එන්නත්කරණය. ඒකින්ද අපි දැන් අපේ රට සාමාන්‍යයෙන් එන්නත්කරණයෙන් ඉතා හොඳ මට්ටමක පවතිනවා. ඒකම අපි නිර්දේශ කළා තියෙනවා විද්‍යාත්මකව අමතර මාත්‍රා සඳහා විශේෂයෙන් ප්‍රතිශක්තිකරණය අඩු පුද්ගලයන්ට අමතර මාත්‍රාව ලබා දීමට කටයුතු කරලා තියෙනවා. විශේෂයෙන් සංකුලතාව වලට භාජනීය වැකි පිරිස් වලට අමතර මාත්‍රාවක් ලබා දීමට කටයුතු කරලා තියෙනවා. ඒ වගේම අපේ රට පුරා ජනගහනයේ වැක්සිනේෂන් කවරේජ් එක එන්නත් කරලා තියෙන ප්‍රමාණය යම් හොඳ මට්ටමක පවතිනවා. එතකොට මේ සියල්ල අපිට මේ වගේ අලුත් ප්‍රභේදයකට මුහුණ දෙන්න තියෙන හොඳ සාධක. ඒ කියන්නේ අපි එන්නත්කරණයෙන් ආවරණයක් ලබාගෙන තියෙද්දි මෙවැනි ප්‍රභේදයකට මුහුණ දීමට තියෙන හැකියාව වඩා හොඳ මට්ටමක පවතිනවා. එන්නත්කරණය හොඳින් කරගත්තේ නැති රටකට මේ සඳහා මුහුණ දීමට තියෙන හැකියාවට වඩා. මොකද අපි ඒ එන්නත්කරණයට ප්‍රතිරෝධයක් දක්විය හැකි යම් වෙනසක් ඇති විය හැකි කියලා කිව්වට අනිවාර්යෙන් එන්නත්කරණයෙන් ලබාගත් ඒ ප්‍රතිශක්තිකරණය යම් ආකාරයකින් හෝ අලුතින් එන ප්‍රභේද වලටත් යම්කිසි සාර්ථකත්වයක් ලබා දෙන්න පුළුවන්. විශේෂයෙන් මේ වගේ අලුත් ප්‍රභේද බිහි වෙන්නේ එන්නත්කරණය ඉතා හොඳින් කරගන්න බැරි වෙන අවස්ථාවල. අපි කලිනුත් කිව්වා දැන් ලෝක සෞඛ්‍ය සංවිධානය ඒකයි හැමතිස්සෙම කිව්වේ no one is safe till everybody is safe. ඒ කියන්නේ ලෝකේ පුරාම හොඳින් එන්නත්කරණය කරලා හොඳ කවරේජ් එකක් ගන්නකම්
කවුරුවත් ආරක්ෂිත නැහැ කියලා කිව්වේ එන්නත් කරණය හොඳට සිද්ධ වෙච්ච නැති පොකට්ස් තියෙනවා නම් ලෝකේ පුරා ඒ වගේ තැන්වල මේ වගේ ප්‍රභේද බිහි වෙන්න පුළුවන්. ඉතින් මේ ප්‍රභේදයත් ඒ වගේ එන්නත් කරණය කවරේජ් එක අඩු ප්‍රදේශයක බිහි වුණා වෙන්න පුළුවන්. එතකොට ඊට මුහුණ දීම සඳහා අපේ මේ එන්නත් කරන ක්‍රියාවලිය වැඩසටහන ඉතා වැදගත්. ඒකින්ද අපි දැනට එන්නත් තරම් නැති සියලු දෙනාම එන්නත් ලබා ගැනීමට කටයුතු කළ යුතුයි. ඊට පස්සේ අමතර මාත්‍රාව නිර්දේශ කළා තියෙන සියලු දෙනාම ඒ ගැන චකිතයකින් තොරව ඒ අමතර මාර්තාව ලබා ගැනීමට කටයුතු කළ යුතුයි. මොකද මේ එන්නත් සම්බන්ධව සමාජ මාධ්‍ය ඔස්සේ සමහර වෙලට විවිධ නිවුස් අයිටම්ස් ඔස්සේ දුර්මත පැතිරෙනවා. මේ අපි තේරුම් ගන්න ඕනේ ඒ සමහර මතවලින් අපි එන්නත් කරන්නට බයවීම තුලින් අපිට වෙන්න පුළුවන් යම්කිසි හානියක් තමයි මේ වගේ අලුත් ප්‍රභේදවලට මුහුණ දීමට යාමේදී. ඒකින්ද අපි එන්නත් කරන ක්‍රියාවලිය ඉදිරියට යන ගමන්ම අපි හැමතිස්සෙම කියන වගේ එන්නත් විතරක් මදි. අපි කියනවා අනිත් ආරක්ෂණ ක්‍රමවේද ෆේස් මාස්ක් එක භාවිතා කිරීම, ඊට පස්සේ අත් සේදීම, හෑන්ඩ් හයිජීන් පවත්වා ගැනීම, ඊට පස්සේ දුරස්ථකරණය පවත්වා ගැනීම, ඕවර්ක්‍රවුඩින් සෙටින්ග්ස් ඒ කියන්නේ ගොඩක් ජන රාශි වෙන අවස්ථා අඩු කර ගැනීම, විශේෂයෙන් ගෘහස්ත මට්ටමේ ඒ වගේම ගෘහස්ත මට්ටමේ වාතාශ්‍රය හොඳින් පවත්වා ගැනීම, ඒ වගේ තත්ත්ව එක්ක එන්නත් කරණයත් මුසු කරගෙන යාමෙන් තමයි අපිට මෙවැනි අලුත් ප්‍රභේද වලට මුහුණ දීමට ඇති හැකියාව සහ මෙවැනි අලුත් ප්‍රභේද ඇතිවීම වළක්වා ගැනීමට ඇති හැකියාව ලැබෙන්නේ. විශේෂඥ පොඩි ගැටලුවක් තියෙනවා අපිට කියන්න. දැන් සාමාන්‍යයෙන් අපි දන්නවා දකුණු අප්‍රිකානු මේ ප්‍රභේදය අලුතෙන් හොයාගත්තා. ඒ වගේම තව ප්‍රභේද තියෙන්න පුළුවන්ද මේ ලංකාවේ හෝ ලෝකයේ ඇතුළත තාම සොයාගත්ත නැති ඒත් පරිසරය තුල තියෙන. දැන් මේ දකුණු අප්‍රිකානු ප්‍රභේදය අපි හොයාගත්ත නිසා දන්නවා මේ ප්‍රභේදය මේ ඩෙල්ටා ප්‍රභේදයට වඩා දරුණුයි මෙහෙමයි කියලා. හැබැයි සමහරලාට තියෙන්න පුළුවන්ද ඊට වඩා දරුණු ප්‍රභේද තාම හොයාගත්ත නැති මොනවද මේ ප්‍රභේද හොයා ගැනීමේ තියෙන ක්‍රමවේදය? අනිත් ප්‍රශ්නේ තමයි සාමාන්‍යයෙන් ඉස්සෙල්ලාම කොරෝනා වෛරස් ප්‍රභේදයට වඩා ඩෙල්ටා ප්‍රභේදය තුල අපි කතා කරා හැම වෙලාවෙම මේ පරිසර තත්ත්වයන් මේ වෛරසයේ තියෙන වෙනස් වෙනවා. සාමාන්‍ය පරිසර උෂ්ණත්වයේ මෙච්චර වෙලාවක් මේ වෛරසයේ තියෙන්න පුළුවන්. මේකේ පැතිරීමේ ශීඝ්‍රතාවය මෙන්න මේ විතර වෙනවා. මේකේ මරණ අනුපාතිකය මෙහෙම වැඩි වෙන්න පුළුවන්. ඒ වගේ අපි ඩෙල්ටා වේරියන්ට් එක අර කලින් තිබ්බ වේරියන්ට් එකට වෙනස්කම් අපි කිව්වා. දැන් මේ අලුතෙන් හොයාගෙන තියෙන වෛරස ප්‍රභේදයේ මොනවාද තියෙන ප්‍රබල වෙනස්කම් ටික? පරිසර තත්ත්වයන් වෙනස් වෙනවද? පැතිරීමේ ශීඝ්‍රතාවය වැඩි වෙනවද? මරණ අනුපාතිකය වැඩි වෙන්න පුළුවන්ද? මොනවාද තියෙන ප්‍රධාන වෙනස්කම්? ඔව් ඔබේ පළවෙනි ප්‍රශ්නයට උත්තර දුන්නොත් එහෙම ඒක ඊට වැදගත් ප්‍රශ්නයක්. දැන් අපි මේ වෛරස් ප්‍රභේදයක් කියලා අඳුරගෙන තියෙනවා ජාන සංවිතියක්. අපි ඒකට නමක් දීලා තියෙනවා. ඔබ අහන්නේ අපි මේක මේ අවස්ථාවේදී මේ ප්‍රදේශය හඳුනාගත්තාට වෙනත් ප්‍රදේශවල හඳුනාගත්ත නොහැකි තාම හඳුනාගෙන නොමැති එවැනි දේ තියෙන්න පුළුවන්ද කියලා. එහෙම වෙන්න පුළුවන්. ඒක තමයි මේ වෛරසය ගැන අපි බැලිය යුත්තේ අන්න ඒ කෝණයෙන්. දැන් අපි යම්කිසි තැනක ඇති වූ වෙනසක් නිරීක්ෂණය කරලා ඒකට නමක් ආදේශ කරලා ඒ තැනට විතරක් ફોකස් කරලා ඒ සිද්ධියට විතරක් ફોකස් කරලා මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න යාම නෙමේ විද්‍යාත්මක ක්‍රමය. අර ඔබ කිව්වා වගේ හරියට හරි මේ වෛරසයේ පොදුවේ ජාන සංවිති වෙනස් කරගන්න පුළුවන් විවිධ තැන්වලදී. එතකොට ඒක ඩිටෙක්ට් වෙන්න මුල අවස්ථාවේ ඩිටෙක්ට් වෙන්නත් පුළුවන්, පරක් වෙලා ඩිටෙක්ට් වෙන්නත් පුළුවන්. ඒකින්ද අපි මේ සඳහා යොමු වීමේදී පොදුවේ SARS වෛරසය ඉතා ඉක්මනින් ජාන විකෘතිතාවට භාජනය වෙනවා. ඒ හරහා අලුත් ලක්ෂණ ඇති කර ගන්නවා. ඒකින්ද පොදුවේ මේ වෛරසය පාලනය කර ගැනීමට ක්‍රියා කළ යුතුයි කියන මතයේ ඉඳන් කටයුතු කළ යුතුයි. එහෙම නැතුව අර යම්කිසි ටනල් විෂන් එකකින් එක නමක් පසුපස හඹා යනට වඩා මේ නම් දාන්නේ අපිට ටිකක් මේක තේරුම් ගන්නලා කතා කරන්න ලේසි වෙන්න. නමුත් ස්වභාවිකව මේවට නම් නැහැ. මේවා තියෙන ස්පෙක්ට්‍රම් එකක්. මේ වෛරසයේ ජාන සංවිති විවිධ වූ ඒවා තැන් තැන් වල තියෙනවා. ඉතින් ඒකින්ද අපි වැදගත් වෙන්නේ මෙම වෛරසය දැන් ඉස්සර පැන්ඩමික් එකක් ආවම ඉන්ෆ්ලුවෙන්සා ගන්නකො ඉන්ෆ්ලුවෙන්සා පැන්ඩමික් එකක් ආවම අපි මොකක් හරි ඉන්ටර්වෙන්ෂන් එකක් කරලා ඒ එක වටයකින් ඒක සමනයකටපත් වෙනවා.
නමුත් දැන් අපිට මේක පේනවා දැන් අවුරුදු 2කට විතර කිට්ටු වෙන්න ගිහිල්ලත් යම් කන්ට්‍රෝල් එකක් එනවා ඊට පස්සේ ආපහු වෙනස්කමක් එනවා ආපහු වේව් එකක් එනවා මේක කන්ට්‍රෝල් කර ගැනීම ඉතා පහසුවෙන් කරන්න අමාරුයි වගේ. එතකොට මේ වෛරසයේ ජාන සංවිතිය වෙනස් වීම හරහා ඇති කරගන්න නව ලක්ෂණ නිසා අපි ඒකට දක්වන ප්‍රතිරෝධයට ඒකත් ප්‍රතිරෝධයක් දක්වමින් යන ගමනක් තියෙන්නේ. ඉතින් එතකොට වැදගත් වෙන්නේ අර කිව්වා වගේ මේ සිදුවීම ඕන තැනක වෙන්න පුළුවන් කියලා පොදුවේ අපි මේ රෝග පාලන කටයුතු වලට යොමු වීම සහ අපි එන්නත් කරන ක්‍රියාවලිය ඉතා හොඳින් සිදු කරගෙන යාම. ඊට පස්සේ ඔබ අහපු දෙවෙනි ප්‍රශ්නය ඒ සම්බන්ධව ඇත්තටම තාම විද්‍යාත්මක දත්ත මදි. දැන් මේක මූලිකව කරලා තියෙන්නේ සෛද්ධාන්තිකව ජාන සංයුතිය විශ්ලේෂණය කරලා එහි තියෙන වෙනස්කම් හඳුනා ගැනීම සහ ඒහා බැඳුණු විශේෂ ලක්ෂණ ඇතිවිය හැකි කියන අනුමානය. එතකොට පැතිරීම ශීඝ්‍ර විය හැකි, ඒ වගේම නැවතින් ආසාදන ඇතිවිය හැකි කියන අනුමානය තියෙන්නේ. එතකොට ඒක එහෙම්ම වෙනවද නැද්ද කියන එක ලෝකේ පුරා මේක පැතිරෙයිද නැද්ද කියන එක අපිට ඉස්සරහා සති කිහිපෙත් තමයි බලන්න වෙන්නේ. මම ඉස්සෙල්ලා කිව්වා වගේ දැන් අපි බීටා ප්‍රභේදය කියලා නම් කරා එකපාරක්. ඒකත් මුලින්ම දකුණු අප්‍රිකානු රටවල හොයාගත්තේ. නමුත් බීටා ප්‍රභේදය අපිට ලෝකේ පුරා පැතිරීමක් දකින්න ලැබුණ නැහැ. ලංකාවේ අපි නිරීක්ෂණය කරෙත් නැහැ. හැබැයි ඇල්ෆා ප්‍රභේදය බ්‍රිතාන්‍යයේ මුලින්ම හොයාගත්තා. ඒක ලෝකේ පුරා පැතිරුණා. ඩෙල්ටා ප්‍රභේදය මුලින්ම හොයාගත්ත ඉන්දියාවෙන් ඒක ලෝකයේ පුරා පැතිරුණා. ඒ වගේම ගැමා කියලා ප්‍රභේදයක් හිටියා. ඒක බ්‍රසීල් වල මුලින්ම හොයාගත්තා. ඒකත් පැතිරුණේ නැහැ. ඉතින් ඒ වගේ මේ හැම අවස්ථාවෙදිම ලෝක සෞඛ්‍ය සංවිධානය ඇලාම් සිග්නල් එකක් දුන්නේ. මේ වෙලාවෙත් ඇලාම් සිග්නල් එකක් දීලා තියෙනවා. ඒක සම්බන්ධව වැඩිතුර කරුණු අනාවරණය කරගන්න වෙන්නේ ඉදිරි සති කිහිපය තුළදී. නමුත් ඒ සංක්‍රාන්ති සමය තුළදී අපි යම් ආකාරයක වැඩිපුර අවධානමකින් ඉන්න ඕනේ කියන පණිවිඩය තමයි මේ හරහා අපිට ලැබෙන්නේ. වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස් රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නදීක ජානගේ මහත්මයා ඔබට බොහොමත්ම ස්තුතියි. අපි මීළඟට ඉතා ඉක්මනින් යොමු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා වෙත ඔහුගේ ඉදිරිපත් කිරීමටත් ඔබගේ ප්‍රශ්නවලටත්. සුබ දවසක් සියලු දෙනාටම. අද නොවැම්බර් මාසේ 29 වෙනිදා මේ වෙනකොට වාර්තා වෙලා තිබෙන COVID-19 රෝගීන් සංඛ්‍යාව 5,62,520ක් වෙනවා. ඒ වගේම එයින් 5,29,662 දෙනෙක් සුවය ලබා 14,305 දෙනෙක් මිය ගොස් තිබෙනවා. ඊයේ දිනේට නව රෝගීන් 742ක් වාර්තා වෙනවා. ඒ වගේම මරණ 27ක් වාර්තා වෙලා තිබෙනවා. ප්‍රතිකාර මධ්‍යස්ථානවල ඇඳන් 7,902ක් මේ මොහොතේ රෝගීන් සඳහා භාවිතාවට ගැනෙනවා. ඒ වගේම දැඩි සත්කාර ඒකක සහ අධි සත්කාර ඒකක ඇඳන් 77ක් භාවිතයට ගැනෙනවා. ඊයේ දිනේට වාර්තා වුණු PCR පරීක්ෂණ සංඛ්‍යාව 8,035ක් වෙනවා. මේක පහුගිය දිනවල වාර්තා වුණු ප්‍රමාණයට සාපේක්ෂව වැඩිවීමක් කියලා මම දකිනවා. ඒ වගේම මෙම කාල සීමාව තුළ කරලා තියෙන මේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වලින් වාර්තා වී තිබෙන ප්‍රමාණය 3,839ක් වෙනවා. එන්නත්කරණය ගැන අපි කතා කළොත් කොවිෂීල්ඩ් පළමු මාත්‍රාව ඊයේ දිනේදී 235 දෙනෙකුට ලබා දෙනවා. ඒ අනුව ලබා දුන් මුළු සංඛ්‍යාව 1,13,43,800ක් වෙනවා. කොවිෂීල්ඩ් දෙවන මාත්‍රාව ඊයේ 798 දෙනෙකුට ලබා දෙනවා. ලබා දුන් මුළු සංඛ්‍යාව 1,09,24,669ක් වෙනවා. ඒ වගේම ඊයේ දිනේදී ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව 421 දෙනෙකුට ලබා දෙනවා. ලබා දුන් මුළු සංඛ්‍යාව ඒ අනුව 15,40,195ක් වෙනවා. ෆයිසර් දෙවන මාත්‍රාව ඊයේ 343 දෙනෙකුට ලබා දෙනවා.
ලබා දුන් මුළු සංඛ්‍යාව 4,59,319ක් වෙනවා. ෆයිසර් තුන්වෙනි මාත්‍රාව ඊයේ දිනේදී 12,362කට ලබා දෙනවා. ලබා දුන් මුළු සංඛ්‍යාව ඒ අනුව 5,21,483ක් හැටියට සඳහන් වෙනවා. ප්‍රථමයෙන්ම මම පහුගිය දිනවල ප්‍රවෘත්ති වාර්තාවක තිබුණ දෙයක් ගැන සුළු පැහැදිලි කිරීමක් කරන්න අවශ්‍ය වෙනවා. ඊයේ මගිතේ සඳුදා ඉරිදා පත්තරවල ඉදිරියේදී ලොක්ඩවුන් එකකට යෑමේ හැකියාව තියෙනවා කියන අදහස ගම්‍ය වන පරිදි යම් සටහනක් යොදලා තියෙනවා. මගේ ප්‍රකාශයක් හැටියට මෙහිදී අපි අදහස් කරේ මම මුලින්ම සඳහන් කරපු දේ තිබුණේ ලොක්ඩවුන් කිරීමට කොහෙත්ම අදහසක් නැහැ කියලා. ඒකට අහපු ඊළඟ ප්‍රශ්නය තමයි රෝගීන් වැඩි වුණොත් මොකද කරන්නේ කියලා. අපි දන්නවා අපිට ඒ පහුගිය කාල සීමාව තුළ එවැනි තත්ත්වයකට මුහුණ දෙන්න සිදු වුණේ අතිවිශාල වශයෙන් රෝගීන් පාලනය කළ නොහැකි ප්‍රමාණයකට වැඩි වුණු අවස්ථාවක. එවැනි තත්ත්වයකට රටපත් වෙන්න ඉඩ දෙන්න එපා. එවැනි අවස්ථාවක එවැනි තත්ත්වයක් උද්ගත වුණොත් පුදුම වෙන්නට දෙයක් නැහැ කියන එකයි මම අදහස් කරේ. නමුත් ඒක සමහර වෙලාවට පණිවුඩය ඉදිරිපත් කරනකොට ඉදිරියේදී ලොක්ඩවුන් වීමක් ඉඩ තියෙනවායි කියන හැඟීම ඇති කරලා තියෙනවා. ඒක නිවැරදි කිරීම වැදගත් වෙනවා. At this moment, I just want to make a small clarification related to a news report yesterday, where I have been quoted to say that there is a possibility of lockdown in the coming days during the festive season, which I really told that there is no decision taken to have this kind of severe travel restrictions of any form. However, as per this question, I told that if there is any severe restriction or severe increase or marked increase of cases, the government might have to think about restriction of movements, and therefore requested the public and all citizens of the country to not to allow this to happen. So therefore, I just want to make sure that this is what I meant, and therefore we want to make clear that government has not taken any decision to impose any lockdown during the festive season at this moment, and that need to be cleared. විශේෂඥ වෛද්‍යතුමනි මේ පොඩි ගැටලුවක් තියෙනවා ඔබතුමාගෙන් දැනගන්න. විදේශගත ශ්‍රී ලාංකිකයන් ඒ විදේශ රට තුලදී සමහරලාට කොවිඩ් සම්බන්ධ එන්නත් මාත්‍රා දෙකක් අරගෙන තියෙනවා. ඒ අය ලංකාවට ඇවිලා ලංකාවේදී බූස්ටර් එන්නත ලබා ගන්නවා. ආපහු පිටරට යනකොට අර පිටරටින් ලබාගත් එන්නත් මාත්‍රා දෙක සහ මේ බූස්ටර් එන්නත දෙකම එකට එකතු කරලා සෞඛ්‍ය අමාත්‍යාංශය අර ඩිජිටල් ලබා දෙන අර සහතික පත්‍රය ලබා ගැනීමේ හැකියාව තියෙනවද? මේක සම්බන්ධයෙන් ඊයේ පෙරේදා මේ අපි සාකච්ඡා කරා. මේකට ඔබතුමා ඔය කියන ක්‍රමවේදයටම මේක ලැබෙනවද කියන එක මට මේ වෙලාවේ උත්තරයක් දෙන්න අමාරුයි. නමුත් ඉදිරියේදී අපි දැනුවත් කරන්නම් මේ ඩිජිටල් එන්නත් ක්‍රමවේදයේදී පිටරටේදී ලබා ගන්නා වූ එන්නත් සහ මෙහිදී ලබා ගන්නා වූ එන්නත් පිළිබඳව යම් ආකාරයකට සහතිකයක් ලබා දීමට තියෙන ප්‍රායෝගික ප්‍රශ්න කීපයක් තියෙනවා. මොකද අපි පැහැදිලිව දැනගත යුතු දෙයක් තමයි අපි ලබා දෙන එන්නත් සහතිකයෙන් අපි සහතික කරනවා අපි යම් එන්නතක් ලබා දුන්නාය කියන එක. එතකොට අපිට බෑ පිටරටකින් ලැබෙන කාඩ් එකේ තියෙන දේ පිළිගන්නවා හෝ මොනවා හැරුණාම අපිට සහතික කරන්න බෑ එවැනි එකක්. එතකොට අපිට කරන්න පුළුවන් දේ අපි මේ එන්නත ලබා දුන්නාය කියන එක සහතික කරන්න ඒ එන්නත් පිළිබඳව අවශ්‍යතාවයේ අවස්ථේ තියෙන බලධාරියෙක් මේ එන්නත් කාඩ් දෙක එකට තියාගෙන ඒ පිළිබඳව අවසාන තීරණය ගැනීම තමයි වඩාත් සුදුසු වන්නේ. කෙසේ නමුත් මේ එන්නත් කාඩ් නිකුත් කිරීම පිළිබඳව ඉදිරියේදී තමුන්නාන්සලා දැනුවත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. දැන් මේ වෙනකොට ওই දකුණු අප්‍රිකාවේ ඔම්ක්‍රෝන් කියන ප්‍රභේදය ලංකාවේ තීනවද නැද්ද කියලා ඔබට දෙන්න පුළුවන් යම් කිසි මට වචනයක් කියන්න බෑ. මොකද ඒ ගැන තවම දැන් අපේ රටේ බහුගිය කාල සීමාව තුළ නොකඩවාම කරගෙන යනවා ජීන් සීක්වෙන්සිං සාම්පල් කරගෙන. ඉතින් ඒ එකකින් හමුවන තෙක් අපිට සහතික කරලා කියන්න කොහෙත්ම පුළුවන්කමක් නැහැ. දැන් පහුගිය දවස්වල ගුවන්තොටුපළේ PCR කරන ඒවා නියති පරීක්ෂණ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය යම් කිසි නීති රීති දාපු නිසා ඒ තත්ත්වය අඩු වෙලා තියෙනවා. මේ වෙනකොට දැන් කොහොමද තත්ත්වය? දැන් ඔය දැන් විදේශිකයන් දැන් ලංකාවට ඇතුල් වෙනවා. ඔවුන් සම්බන්ධයෙන් PCR පරීක්ෂණ කටයුතු සම්බන්ධයෙන් කොහොමද මේ දක්වාත් කරගෙන ගිය ක්‍රියාවලිය තමයි විදේශ වලින් පැමිණෙන අය අතරේ PCR පරීක්ෂණ වලින් පොසිටිව් වෙන අයව
බොහෝ වෙලාවට අපි ඒවා මේ ඥාන විශ්ලේෂණය සඳහාත් යොමු කරා. ඉතින් ඒක දිගටම කරගෙන යන දෙයක්. ඒ தત્ත්වයේ යටතේ ඉදිරියේදී මේ එන අය අතරින් මේ ජීන් සීක්වෙන්සිං වලින් යම් රෝගියෙක් හමු වුණොත් අපිට ඒ පිළිබඳව මේ එකක් තමයි ඒ පිළිබඳව පාලන කටයුතු කරගෙන යන්න පුළුවන්. ඒ වගේම ඉදිරි කටයුතු තීරණය කරන්න පුළුවන්. මේ සමීක්ෂණ කටයුතු ඥාන විශ්ලේෂණයට අදාළ දේවල් නොකඩවා කරගෙන යනවා. ඒ වගේම දැන් මේ වෙනකොට ලෝක සෞඛ්‍ය සංවිධානයේ මේ සම්බන්ධයෙන් යම්කිසි පුරෝකථනයක් කරලා නැහැ. ඔබතුමාලා කොහොමද අපේ රටේ තත්ත්වය මේ වෛරසය ආසාදනය වෙන්න පටන් ගත්තොත් කෙසේ ආවත් එම පෙර සූදානම් වීම කොහොමද තියෙන කියලා කිව්වා. දැනටමත් අපි මේක ඩෙල්ටා රෝගයේ අවස්ථාවෙත් අපි කරපු ලොකුම පෙර සූදානම තමා මේ එන්නතට අද විශේෂඥ වෛද්‍යතුමත් කිව්වා එන්නත ලබා ගැනීමෙන් Tamanට පුද්ගලිකව ආරක්ෂාව තර කරගන්න පුළුවන්. ඒ වගේම තමා සෞඛ්‍ය පුරුදු වලට අනුගමනය කිරීමෙන් කෙනෙක්ගෙන් තව කෙනෙකුට මේ රෝගය බෝ වෙන්න තියෙන ඉඩකඩ අවම කරගන්න පුළුවන්. මෙන්න මේ ක්‍රියාවලියන් දෙක අපි සියලු දෙනාටම කරන්න කියලා ඉල්ලා සිටිනවා. මේ මොහොතේ නෙමෙයි අපි දැන් මේ දින කීපයක ඉඳලම කියනවා මේ අලුත් තත්ත්වයක් එක්කත් මේක ඒ විදිහටමයි ක්‍රියාත්මක වෙන්න ඕනේ. මේක හරහා තමයි අපිට මේ රෝගය ලංකාවට පැමුණුණත් පැතිරෙන්නේ නැතුව තියාගන්නත් අවාසනාවකට හෝ කෙනෙකුට වැළඳුනහොත් ඒ පුද්ගලයාට සංකූලතා ඇතිවීම අවම කරලා මරණයට පත්වීමේ ඉඩකඩ අවම කරන්න නම් සෞඛ්‍ය පුරුදු පිළිපැදීමත් එන්නත ලබා ගැනීමත් වැදගත් කියන එකයි මේ මොහොතේ කියන්න තියෙන්නේ. ප්‍රවාහන සේවය සම්බන්ධයෙන් මේ වෙනකොට පැහැදිලි තත්වයක ඉන්න බෑ. මොකද මේ පාසල් ළමුන්ගේ ප්‍රවාහන සේවය ගත්තොත් එimhe අපි දැක්කා දැන් ගොඩාක් අය තෙරපිලා තමයි යන්නේ. ඒ වගේම දැන් මේකේ ට්‍රැෆික් එක වැඩි නිසා පැය ගාණක් පාරේ ඉන්න වෙනවා මේ බස් එකේ තුලම එක වෑන් එක තුල. මේ සම්බන්ධයෙන් දෙන්න තියෙන උපදේශය. මේවා ප්‍රායෝගික ප්‍රශ්න. මේවා වලදී අපි බලන්න ඕන මේ සියල්ල නැති කරගෙන ඉදිරියට යෑම ප්‍රායෝගිකව කරන්න බෑ. අපි බලන්න ඕන විශේෂයෙන් තමුන්නාන්සේලාගේ සහායත් ඒ සඳහා අවශ්‍ය වෙනවා. හැකි පමණ මේ තියෙන අවදානම අවම කර ගැනීමෙන් ඉදිරියට යෑමයි අපිට අවශ්‍ය වන්නේ. ඒ නිසාම ප්‍රවාහන බලධාරීන් මගීන් ඒ වගේම ප්‍රවාහනයේ කටයුතු යෙදෙන ඒ අනිකුත් පාර්ශවකරුවන් මේ සියලු දෙනාම එකතු වෙලා මේ හරහා මේ නොවැළක්විය හැකි යම් යම් මේ අවස්ථාවන් වලදී ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගැනීම තමයි මේ මොහොතේ කරන්න වෙන්නේ. උදාහරණයක් හැටියට ගත්තත් අද වුණත් දැන් අපි දන්නවා මේ සෞඛ්‍ය වැඩසටහන වුණත් මේ ක්‍රියාත්මක කරනකොට අපිට සෞඛ්‍ය පුරුදු යම් ආකාරයකට ප්‍රායෝගිකව කරන්න පුළුවන් දේවල් කරලා තියෙනවා. වෙනදා අපි මේක වායු සමීකරණය කරපු මැදිරියක ඉඳගෙන අපි කරේ මුවවැසුම් ආවරණය දමාගෙන නෙවෙයි කතා කරේ. අද වෙනකොට තත්ත්වය වෙනස් කරලා අපහසුයෙන් හෝ මේක අවම කරගන්න කටයුතු කරලා තියෙනවා. ඒ වගේ තමයි අරකට අවම කර ගැනීමයි අපිට කරන්න පුළුවන් වෙන්නේ. අවදානම නැති කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා සියලු දෙනා එකතු වෙලා වැඩ කිරීම වැදගත් වෙනවා. නව ප්‍රභේදයේ තීව්‍රතාවය වැඩි නිසා සැලවීමත් එක්කම අපේ රටේ සෞඛ්‍ය අමාත්‍යාංශය මොන වගේ තීරණ අරන් තියනවද මේ වෙනකොට සාකච්ඡා කරනවද ඒ සම්බන්ධයෙන්? මේකට අපිට ලීලා තියෙන මූලික පාඩම් අපි ඉගෙනගෙන තියෙනවා. ඒ නිසා රෝගීන්ගේ වැඩිවීමක් ආදී සිදු වුණොත් කළ හැකි ක්‍රියාමාර්ග ගැන අවශ්‍ය කරන පෙර සූදානම අපේ දැනටමත් තියෙනවා. නමුත් මේ මොහොතේ වැදගත්ම දේ තමයි රෝගීන් වැඩි වෙන එක නවත්තන්න අවශ්‍ය කරන පසුබිම සකස් කිරීම. ඒ නිසා තමයි පහුගිය කාල සීමාව තුළම අපි නොකඩවා කිව්වේ මේ උත්සව සමයේ ජනතාව ඒකරාශී වීමෙන් වළකින්න කියලා ඒක සියලු පුරවැසියන්ට අපි ආයාචනය කරන්නේ. මේක තරාතිරම දිහා බලලා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මොන කණ්ඩායමකටවත් මේක අදාළ වන්නේ නැහැ. මේගොල්ලන්ට මේක අදාළ වෙනවා, මේගොල්ලන්ට අදාළ වෙන්නේ නැහැයි කියලා කියන්න බෑ. අපි සියලු දෙනාගෙම එක වගේ ඉල්ලා සිටින්නේ වගකීමෙන් කටයුතු කරමින් ඉදිරියේදී මේ රෝගය ලංකාවට පැමිණෙන්න තියෙන ඉඩ අවම කරගමු. පැමිණුණත් මේක පැතිරෙන්න නොදී කටයුතු කරමුයි කියන එක. බොහොම ස්තුතියි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ඔබට බොහොමත්ම ස්තුතියි. දන්නවා මේ කොවිඩ් රෝගය ප්‍රතිශක්තිකරණය පිළිබඳ ඉතාමත්ම ළඟින් බැඳී තියෙන රෝගී තත්ත්වයක්. මේ නිසා තමයි කරුණු දෙකක් පිළිබඳ අපි සැලකිලිමත් වෙනවා. ජනතාවගේ ප්‍රතිශක්තිකරණය වර්ධනය කර ගැනීමට එන්නත්කරණය සිදු වෙනවා. ප්‍රතිශක්තිකරණය ඉහළ මට්ටමක පවතින අයට රෝගය වැළඳීම ඉතාම අවම කරගන්නත් පුළුවන්. රෝගය වැළඳුනත් දරුණු සංකූලතා නැතිව බේරෙන්නටත් පුළුවන්. මෙලෙසම ප්‍රතිශක්තිකරණය හා සම්බන්ධ තවත් රෝගයක් තමයි HIV AIDS රෝගය.
ලෝක HIV AIDS රෝග දිනය දෙසැම්බර් 1 වෙනිදා හැම අවුරුද්දේම සමරනවා. මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ලිංග ආශ්‍රිත රෝග සහ AIDS වැඩසටහන මගින් නොයෙකුත් කටයුතු සංවිධානය කරන හැම අවුරුද්දේම මේ අවුරුද්දේ ලබන 1 වෙනිදාට යෙදෙන මේ දිනය පිළිබඳ සාකච්ඡා කිරීමටත් ජනතාවට පණිවිඩ ලබා දීමටත් අපි ආරාධනා කරා. ජාතික ලිංගාශ්‍රිත රෝග සහ AIDS වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රසාංජලි හෙටිආරච්චි මහත්මිය අපි ප්‍රථමයෙන් ඇයට සමන් දෙමු. එක්දස් 988 ඉඳලා සෑම අවුරුද්දකම ලෝක ඒඩ්ස් දිනය මුළු ලෝකෙම සමරනවා. මේ අවුරුද්දේ ලෝක ඒඩ්ස් දිනේ තේමාව තමයි අසමානකම් දුරු කර ඒඩ්ස් අවසන් කරමු වසංගත පරදමු කියලා. ඉතින් අපි හැමෝම දන්නවා අපිත් ශ්‍රී ලංකාවෙත් ඒඩ්ස් කියන එක කොවිඩ් වසංගතයත් එක්ක නොයෙකුත් බාධා පැමුණුණා මේ ඒඩ්ස් රෝගීන් සඳහා ලබා දෙන සේවාවන් වලට. මම හිතන්නේ ඔයගොල්ලෝ ඔක්කොම දන්නවා අපේ ලංකාවේ HIV රෝගීන් ඇස්තමේන්තු කරලා තියෙනවා 3700ක් ඉන්නවා කියලා. ඉතින් ඒ 3700න් අපේ සායන සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට එන්නේ 2600ක් වගේ සංඛ්‍යාවක්. ඉතින් ඒ අතර තියෙන පරතරය පියව ගන්න නම් අපිට මේ HIV ආසාදිතයන් අපේ සායන වලට ගෙන්න ගන්න වෙනවා HIV වලට ටෙස්ට් කරන්න. ඉතින් මේ කොවිඩ් වසංගතයත් එක්ක ඇත්තටම සායන වලට එන සංඛ්‍යාව ගොඩක් අඩු වුණා. ගිය අවුරුද්දේ අපිට HIV ආසාදිතයන් අඳුර ගන්න ලැබුණේ 363ක් පමණ සංඛ්‍යාවක්. ඊට ඉස්සෙල්ලා අවුරුද්දේ නම් 459ක් විතර අඳුර ගන්න ලැබුණා. ඉතින් ඇත්තට මේ HIV රෝගය තියෙන අය අඩු වුණා කියන්නේ රෝගේ අඩුකමක් නෙවෙයි. ඒගොල්ලෝ සායන වලට ටෙස්ට් කරන්න එන එකේ අඩුකමක්. අපි මං හිතන්නේ ඔයගොල්ලෝ ඔක්කොම දන්නවා ලංකාව කියන්නේ HIV රෝගය ගොඩාක් අඩු ප්‍රතිශතයක් තියෙන 0.1කටත් වඩා අඩු ප්‍රතිශතයක් තියෙන අධි අවදානම් කණ්ඩායම් අතර කේන්ද්‍රගත වෙලා තියෙන රෝගයක්. ඉතින් මේ අධි අවදානම් කණ්ඩායම් මං හිතන්නේ ඔයගොල්ලෝ දන්නවා කවුද කියලා. ලිංගික ශ්‍රමිකයන්, සමලිංගික හැසිරීම් තියෙන පුද්ගලයන්, සංක්‍රාන්තික පුද්ගලයන්, මත්ද්‍රව්‍ය විදගන්න මත්ද්‍රව්‍ය භාවිතා කරන පුද්ගලයන්, වෙරළ ආසන්න ඉන්න පුද්ගලයන් සහ බන්ධනාගාර රැඳවියන්. ඉතින් මේගොල්ලන්ව කොන් කිරීම සහ වෙනස් කොට සැලකීම නිසා මේගොල්ලෝ අපේ සායන වලට එන එකට බාධා පැමිණලා තියෙනවා. අපේ සායන වලට එන එක විතර නෙවෙයි ඒගොල්ලන්ට ලබා ගන්න පුළුවන් අධ්‍යාපනය, රැකියා අවස්ථා ඔක්කොම වලට බාධා ඇති වෙලා තියෙනවා මේ කොන් කිරීම සහ වෙනස් කර සැලකීම නිසා. ඉතින් එතකොට ඇත්තටම අපිට මේගොල්ලන්ව ටෙස්ට් කරන්න හම්බෙන්නේ. එතකොට ඒගොල්ලන්ව ටෙස්ට් කර නැත්නම් අපිට ඒගොල්ලන්ට ප්‍රතිකාර කිරීමටත් අපහසුයි. මම හිතන්නේ ඔයගොල්ලෝ හැමෝම දන්නවා දැන් 2004 ඉඳන් HIV ආසාදිතයන්ට අපි ප්‍රතිකාර කරනවා. ප්‍රතිකාර කරන් පස්සේ ඒගොල්ලන්ට සාමාන්‍ය සෞඛ්‍යමත් ජීවිතයක් ගත කරන්නත් පුළුවන්. හරියට ප්‍රතිකාර ගත්තොත් ඒගොල්ලන්ගෙන් අන් අයට HIV වෛරසය බෝ වෙන එකත් අඩු කරන්න පුළුවන්. එහෙම වුණොත් අපිට ලංකාවෙන් HIV AIDS අවසන් කරන්න පුළුවන් මේගොල්ලන් සියලු දෙනාම ටෙස්ට් කරලා ඒගොල්ලන්ට නිසි ප්‍රතිකාර කරොත් ඒගොල්ලන්ගෙන් අනිත් අයට බෝ වෙන්නේ නැහැ. එතකොට නව ආසාදිතයන් අඩු කරලා ඒගොල්ලන්ට හොඳ ජීවිතයක් ගත කරන්න සලස්වන්න පුළුවන්. ඉතින් මේ වසරේ තේමාවෙන් කියන්නේත් ඒක තමයි මේගොල්ලන්ට තියෙන මේ අසමානකම් දුර
ලලා HIV AIDS අවසන් කරමු කියන එක. කොවිඩ් වසංගතය වගේම කොවිඩ් වසංගතයටත් මේ අසමානකම් බලපාලා තියෙනවා. මිනිස්සුන්ට ලැබෙන සෞඛ්‍ය සේවාව අධ්‍යාපන මට්ටම අනුව තමයි ඕනම වසංගතයක් අවසන් කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ අසමානකම් දුරු කරන එක ඉතාමත් දැඩි අවශ්‍යතාවයක් ඕනම වසංගතයක් දුරු කරන්න. ඉතින් අපි මාධ්‍යනුත් ඉල්ලා ඉන්නේ මේ කොන් කිරීම සහ වෙනස් කොට සැලකීම අවසන් කරලා ලංකාවෙන් AIDS අවසන් කරන්න හැමෝටම අපිට සහාය දෙන්න කියලා තමයි අපි කියා සිටින්නේ. විශේෂඥ වෛද්‍යතුමනි ඔබතුමිය කියපු විදිහට මේකත් වෛරස සම්බන්ධ රෝගී තත්ත්වයක්. ඒ කියන්නේ මේකට නිට්ටාවට ලබා දිය හැකි ප්‍රතිකාරයක් නැහැ. හැබැයි ඔබතුමිය කිව්වා සායන පැවැත්වෙනවා. ඒත් එක්කම එහිදී ප්‍රතිකාර ලබා දෙනවා කියලා. අපිට කෙටි හැඳින්වීමක් කරන්න කොහොමද මේ සායනයකට මම සම්බන්ධ වෙන්නේ? මේ රහස්‍යභාවය රැකෙනවද? ඒත් එක්කම මේ ප්‍රතිකාර ලබා දෙනවා කියන්නේ මොකද්ද? ඒ සඳහා අපේ විශේෂඥ වෛද්‍යවරයෙක් සම්බන්ධ වෙලා ඉන්නවා. මම එතුමියට ආරාධනා කරනවා සායනවල සේවාවන් ගැන වැඩි දුර විස්තර කරන්න. ලිංගාශ්‍රිත රෝග සහ HIV සම්බන්ධ විශේෂඥ වෛද්‍ය දර්ශනී මල්ලිකාරච්චි මහත්මිය එතුමියත් ජාතික ලිංගාශ්‍රිත රෝග සහ AIDS වැඩසටහනට සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරියක්. එතුමිය ඔබගේ ප්‍රශ්නෙට පිළිතුරුත් මහජනතාවට ලබා දෙන පණිවිඩත් කතා කරනවා ඇති. මේ විශේෂඥ වෛද්‍ය දර්ශනී මල්ලිකාරච්චි මහත්මිය. මුලින්ම ඔබතුමාගේ ප්‍රශ්නයට මම පිළිතුරු දෙන්න සූදානම්. ඇත්තටම HIV සඳහා තවම නිට්ටාවට සනීප කරන්න පුළුවන්. නිට්ටාවටම සුව කරන්න පුළුවන් ප්‍රතිකාර සොයාගෙන නැතත් රෝගේ පාලනය කරන්න පුළුවන් ප්‍රතිකාර දැන් අප සතුයි. ඒක නිසා අපේ සායන මට්ටමින් අපි කරන්නේ මේ රෝගේ පාලනය කරන්න පුළුවන් ප්‍රතිකාර ලබා දීමයි. ජාතික ලිංගාශ්‍රිත රෝග සහ AIDS වැඩසටහන මගින් ඒ අනුදැනුම යටතේ ලංකාව පුරා සායන 41ක් පිහිටලා තියෙනවා. මේ සායන 41 විශේෂඥ වෛද්‍යවරුන් සිටිනවා. එතන මේ සායන වලට පැමිණෙන පුද්ගලයින්ව අපිට පරීක්ෂණවලට ලක් කරලා ඉවර වෙලා ඔවුන්ට HIV ආසාදනය තිබෙනවාදයි සොයාගතහොත් ඒ අපේ සායන වලින් ඔවුන්ට ඒ ප්‍රතිකාර නොමිලේ ලබා දෙනවා. ඊටමත් සුහදශීලී සේවාවක් සහ කාර්යක්ෂම සේවාවක් අපේ සායන වලින් ලබා දෙනවා ඔවුන්ට. ඒ වගේමයි මේ ප්‍රතිකාර ලබා ගැනීම තුලින් මේ HIV ආසාදනය AIDS රෝගය දක්වා වර්ධනය වෙන එක අපිට නවත්ත ගන්න පුළුවන්. ඔයගොල්ලෝ දන්නවා මේ HIV ආසාදනයෙන් ඇත්තටම මිය යන්නේ AIDS දක්වා රෝගය වර්ධනය වුණොත් තමයි. ඉතින් එතකොට අපේ ප්‍රතිකාර වලට පුළුවන් මේ HIV ආසාදනයේ AIDS වලට යන්නේක වළක්වලා ඒ පුද්ගලයාට එයාගේ සාමාන්‍ය ආයු කාලයම ලබා දීලා නිරෝගී ජීවිතයක් ලබා දෙන්න. ඊට අමතරව මේ ප්‍රතිකාර වලට පුළුවන් එයාගේ ඇඟේ තියෙන වෛරස් ප්‍රමාණය අවම මට්ටමක් දක්වා අඩු කළා ඒ මගින් ඔහුගෙන් හෝ ඇයගෙන් මේ රෝගය අනිත් අයට බෝ වෙන එක නවත්වන්න. ඒක සමාජයටම කරන ලොකු සේවාවක් වෙනවා රෝගය පාලනය කර ගැනීම තුලින්. ඒතර මේ ප්‍රතිකාර දීම හරිම වැදගත්. ඒක නිසා රෝගීන් සොයාගෙන මේ ප්‍රතිකාර ලබා දීම තමයි අපේ සායන වලින් කරන්නේ. ඊට අමතරව මේ ප්‍රතිකාර ලබා දෙන්න නම් විශේෂයෙන්ම අපි කරන්න අවශ්‍යයි මේ පරීක්ෂණ පවත්වන එක. ඒතර අපේ සායනවල මේ ප්‍රතිකාර මේ පරීක්ෂණ නොමිලේ කරනවා. මෙහිදී සායන මට්ටමින් සායනයට පැමිණෙනට අයට අපිට විශේෂම 4th generation ELISA කියන විශේෂ පරීක්ෂණය අපි ලබා දෙන අවස්ථාව. ඊට අමතරව සායනයට පැමිණෙන්නේ නැති පුද්ගලයන් විශේෂයෙන් අවදානමට ලක්විය හැකි කාණ්ඩ වැඩි අවදානමක් තියෙන කාණ්ඩ කරා අපි outreach programs විදිහට අපි එළියට ගිහිල්ලා ඔවුන් කරා අපි ගිහිල්ලා මේ අවශ්‍ය උපදේශන ඒ වගේ ආරක්ෂිත ක්‍රම ගැන හඳුන්වා දීලා අපි ඔවුන්ට මේ පරීක්ෂණ වලට යොමු කරන මේ අවස්ථාවේදීම ෂණික HIV පරීක්ෂාවට අවස්ථාව ලබා දෙනවා. ඊට අමතරව දැන් මේ කොවිඩ් වසංගතය නිසා සෞඛ්‍ය පහසුකම් වලට පුද්ගලයන්ට ළඟා වීමට තියෙන අපහසුකම විශේෂයෙන් ඒකම හේතු කොටගෙන අපි හඳුන්වලා දීලා තියෙනවා ස්වයං HIV පරීක්ෂාව. එහෙම නැත්නම් self test kit එකක්. ඒක අපේ සායන වලින් ඒගොල්ලන්ට නොමිලේ ලබා ගන්න පුළුවන්. අපේ වෙබ්සයිට් එකේ know for sure කියන වෙබ්සයිට් එක self test Facebook එක ඊට අමතරව දුරකථන අංකයක් තියෙනවා. ඒ දුරකථන අංකය ඔස්සේ හරි ඔවුන්ට අවශ්‍ය නම් ඒක ඔන්ලයින් ඕඩර් කරොත් අපි HIV self test kit එක
ඔවුන්ට නොමිලේම ඒ අවශ්‍ය තැනට සපයලා දෙනවා. එතන මේ ටෙස්ට් පරීක්ෂණ කට්ටල හඳුන්වා දීලා මේ හැමදේම කරලා තියෙන්නේ අපිට මේ ටෙස්ටිං ප්‍රමාණය වැඩි කළා සිටින HIV ආසාදිතයන් හඳුනාගෙන ඔවුන්ට හැකියපමණ ප්‍රතිකාර දීලා ඔවුන් AIDS තත්ත්වයට යන එක වළක්වීම සහ රෝගය බෝ වෙන එක වළක්වීමේ අරමුණෙන්. ඊට අමතරව මේ සායන වලින් දැන් අලුතෙන්ම තවත් රෝග නිවාරණ කටයුත්තක් විදිහට අතන රෝගය බෝ වෙන එක වළක්වා ගැනීමේ කටයුත්තක් විදිහට HIV සඳහා තියෙන ඖෂධ මේ HIV නොමැති පුද්ගලයින්ට ලබා දීම. ඒකට උදාහරණයක් විදිහට අපිට කියන්න පුළුවන් PrEP කියන එක. Pre Exposure Prophylaxis. ඒ අවදානමට ලක් විය හැකි කාණ්ඩ දිගින් දිගටම අවදානමට ලක් වෙනවා නම් ඔවුන්ට ඒ ඖෂධ ලබා දීම මගින් ඒ වෛරසය ඇඟට ඇතුල් වුවත් ඒ වෛරසය විනාශ කළා HIV නොහැදෙන විදිහට ඒ අවස්ථාව වුන්ට සලසලා දෙන්න පුළුවන්. ඒ වගේම post exposure prophylaxis කියලා තවත් ක්‍රමයක් තියෙනවා. ඒකෙදි වෙන්නේ යම් පුද්ගලයෙක් අවදානමකට ලක් වුණා නම් HIV ආසාදනයට ලක් විය හැකි අවදානමකට ලක් වුණා නම් ඔවුන් ළඟම තියෙන සායනයට පැය 72ක් ඇතුළත පැමිණියහොත් අපිට ඒ ඖෂධ ලබා දීලා ඔහුට HIV ආසාදනය හැදෙන එක වළක්වා ගැනීමට සහයෝගය ලබා දෙන්න පුළුවන්. ඒතර මේවා අලුත් තාක්ෂණ ක්‍රම ඔස්සේ ලෝකයේ අනිත් රටවල් පාවිච්චි කරන අපේ රටේ දැන් තියෙන පහසුකම් වෙනවා. විශේෂඥ වෛද්‍යතුමනි තව අපිට කෙටි පැහැදිලි කිරීමක් කරන්න ඔබතුමිය කිව්වා දැන් අපිට අවදානමක් තියෙනවා නම් මේ HIV ආසාදනය සම්බන්ධයෙන් ඊට ප්‍රථමයෙන් අපිට ඒ සම්බන්ධයෙන් ප්‍රතිකාර ගැනීමේ හැකියාවක් තියෙනවා කියලා. දැන් ඔය අවසාන වශයෙන් අර ක්‍රම දෙකක් ගැන හැඳින්වුවේ. ඔව්. ඒ දෙක පොඩ්ඩක් අපිට තව ටිකක් විස්තර කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔය අහන්නේ pre exposure prophylaxis ගැන. ඒතර යම් පුද්ගලයෙක් ඔයගොල්ලෝ දන්නවා මේ HIV ආසාදනය බෝවීම සිදු වෙන්නේ ප්‍රධානවම අනාරක්ෂිත ලිංගික සම්බන්ධකම් මවගෙන් දරුවාට සහ රුධිරය ඇතුළු ඇතැම් දේහ තරල තවත් කෙනෙක්ගේ ආසාදිතයෙක්ගේ දේහ තරල තවත් කෙනෙක්ගේ ශරීරය තුළට ඇතුල් වුවහොත් පමණයි. එතකොට යම් පුද්ගලයෙක් විශේෂයෙන් අනාරක්ෂිත ලිංගික සම්බන්ධකම් වල දිගින් දිගටම යෙදෙනවා නම්, ඒ කියන්නේ උපත් පාලන කොපුවක් නොමැතිව ලිංගික සම්බන්ධකම් වල යෙදෙනවා නම් සහ විශේෂයෙන් ගුද මාර්ගය ආශ්‍රිතව ආරක්ෂාවක් නැතුව ලිංගික සම්බන්ධකම් වල යෙදෙනවා නම් ඔහුට HIV ආසාදනය බෝවීමේ වැඩි අවදානමක් තියෙන්න පුළුවන්. අන්න ඒ වගේ අවදානම් චර්යා තියෙන කෙනෙක් සිටිනවා නම් විශේෂයෙන් ඔවුන්ට අපි මේ ඔවුන් නිරෝගී තත්ත්වය ඔවුන්ට HIV ආසාදනය නැහැ. එතකොට ඒ පුද්ගලයාගේ අවදානම් තත්ත්ව නිසා ඒ HIV වෛරසය ඇඟට ඇතුල් වීමට පෙරම අපි ප්‍රොෆිලැක්සිස් එකක් විදිහට අපි මේ ඖෂධ ලබා දෙනවා. ඒතර ඔවුන් මේ ඖෂධය ගැනීම තුලින් වෛරසය යම් හේකින් ඇඟට ඇතුල් වුවහොත් ඒ වෛරසය විනාශ කිරීමේ හැකියාවක් ඒ ඖෂධ වලට තියෙනවා. හැබැයි එතෙන්දි වැදගත් කාරණේ තමයි ඖෂධය අපි සායනයේ වෛද්‍යවරුන් කියන ආකාරයෙන් හරියාකාරව ගැනීම වැදගත්. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ලිංගාශ්‍රිත රෝග සහ AIDS වැඩසටහනේ විශේෂඥ වෛද්‍ය දර්ශනී මාලිකාරාච්චි මහත්මිය ඔබට බොහොමත්ම ස්තුතියි. අද දිනේ වැදගත් පණිවිඩයක් තියෙනවා තවදුරටත් ලබා දීමට. ඔබ දන්නවා මේ වන විට ශ්‍රී ලංකාවේ කණ්ඩායම් කිහිපයකට බූස්ටර් එන්නත ලබා දෙනවා. වයස අවුරුදු 60ට වඩා වැඩි අයට, සංකූලතා සහිත වයස අවුරුදු 20ට වඩා වැඩි අයට සහ සෞඛ්‍ය සේවකයන්ට ඔබගේ දෙවන මාත්‍රාව ලබාගෙන මාස 3ක් ගත වී ඇති සෑම කෙනෙකුටම ඔබගේ සෞඛ්‍ය සේවකෙක් නම් ඔබගේ ආයතනයෙන් එහෙම නැත්නම් අනිකයට ඔබගේ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් මෙම එන්නත ලබා ගත හැකි ඔබ ලබා ගත යුතුයි. ඔබගේ මූලික ප්‍රාථමික එන්නත්කරණය කුමන එන්නත් වර්ගයෙන් ලබා ගත්තත් ඔබ දන්නවා අපේ රටේ මුල් එන්නත් කරන මාත්‍රා දෙක පළමු මාත්‍රා දෙක ලබා දුන්නා විවිධ එන්නත් වලින් ඇස්ට්‍රාසෙනිකා, සයිනෝෆාර්ම්, මොඩර්නා ආදී වශයෙන්. එම කුමන එන්නත් වර්ගයකින් ඔබගේ ප්‍රථම මාත්‍රා දෙක ලබා ගත්තා වුණත් දෙවන මාත්‍රාව ලබාගෙන මාස 3කට වඩා කල් ගත වී ඇති ඔබට ඔබගේ බූස්ටර් මාත්‍රාව ෆයිසර් වර්ගයෙන් ලබා ගත හැකියි. එනිසා ඔබගේ ප්‍රදේශයේ සෞඛ්‍ය නිලධාරී කාර්යාලයෙන් දැනගෙන ඔබගේ ප්‍රදේශයේ බූස්ටර් එන්නත ලබා දෙන ස්ථානය සහ වේලාව ඉතා ඉක්මනින් හැකි ඉක්මනින් එම එන්නත ලබා ගන්න.
ඔබ දන්නවා අපි අද දිනේ කතා කරා මේ ඔමික්‍රෝන් ප්‍රභේදය පිළිබඳවත්. මෙවැනි ප්‍රභේදයන් ඇතිවීමට එක් ප්‍රධාන හේතුවක් ලෙස සොයාගෙන තියෙන්නේ මේ එන්නත්කරණය වැඩි වශයෙන් බහුල නොවීම. මෙම ඔමික්‍රෝන් ප්‍රභේදය ඇති වූ සැලකෙන දකුණු අප්‍රිකානු රටවල් වලත් එන්නත්කරණය ඉතා පහත් මට්ටමක තියෙන බව තමයි ආරංචි වෙන්නේ. නමුත් අපේ ශ්‍රී ලංකාවේ අපේ එන්නත්කරණය ඉතා ඉහළ මට්ටමක තියෙනවා. ඒ කෙසේ වෙතත් මේ බූස්ටර් මාත්‍රාව ලබා ගැනීමත් මේ දැනට පවතින තත්ත්වය යටතේ වෙනදාටත් වඩා වැදගත්කමක් ලැබෙනවා. ඒ නිසා කරුණා කරලා ඔබගේ ප්‍රාථමික එන්නත්කරණය කුමන එන්නත් වර්ගයකින් ලබා ගත්තා වුවත් වයස අවුරුදු 60ට වැඩි අය, වයස අවුරුදු 20ට වැඩි නොයෙකුත් සංකුලතා සහ රෝගී සහිත අය සහ සෞඛ්‍ය සේවකයන් ඉතා ඉක්මනින් ඔබගේ බූස්ටර් මාත්‍රාව ලබා ගත යුතුයි. විශේෂඥ වෛද්‍යතුමනි පොඩි ගැටලුවක් තියෙනවා. දැන් අර කලින් මාත්‍රා දෙක සංචරණ සීමා පවතින කාල තුල සමහරట్లాට ගමේ MOH කාර්යාලයේ සංවිධාන කරන තැනකින් ලබා ගන්න නැති. අපි දන්නවා 60ට වැඩි කට්ටිය කොළඹ මේ ආවට ප්‍රදේශවල ආරක්ෂක රාජකාරිවල එහෙම නිරත වෙන බොහෝ පිරිසක් ඉන්නවා. ඒ අයට ඒ එන්නත් කාඩ් එක තියාගෙන මේ Tamanට ආසන්න ස්ථානයකින් ඒ බූස්ටර් එන්නත ලබා ගැනීමේ හැකියාව තියෙනවද? නැත්නම් ආපහු අර MOH ඔෆිස් එකට මේ පැත්තටම යන්න ඕනද එන්නත ලබා ගන්න? මෙහිදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂ සැලකිල්ලක් ලබාගෙන තියෙන්නේ මෙම බූස්ටර් මාත්‍රාව ලබා දීමටයි. ඔබ සතුව තියෙනවා නම් ඔබගේ එන්නත්කරණය පිළිබඳ කාඩ්පත පළවනු මාත්‍රා දෙක ලබා දුන් බවට තියෙන කාඩ්පත අත්‍යවශ්‍යයි. එය තියෙනවා නම් ඔබට ඔබ දැනට ජීවත් වෙන ප්‍රදේශයේ ආසන්නතම සෞඛ්‍ය අධිනේදාරි කාර්යාලයේ පැවැත්වෙන සායනයෙන් මෙම එන්නත ලබා ගත හැකි. ඊට අමතරව ඔබ දන්නවා ත්‍රිවිධ හමුදාවන් යටතේ යම් ස්ථානවල විහාරමාදේවී ආදී ස්ථානවල එන්නත්කරණය පැවැත්වෙනවා. ඒ ස්ථානවලදීත් මෙම එන්නත ලබා ගත හැකි. ඉතාමත් වැදගත් වෙනවා ඔබගේ බූස්ටර් මාත්‍රාව ලබා ගැනීමට. ඊට අමතරව සියලුම සෞඛ්‍ය අධිනේදාරි කාර්යාලවල සෙනසුරාදා දිනේ අතිරේක සායනයක් පැවැත්වෙනවා. එහිදීත් මෙම බූස්ටර් මාත්‍රාව ලබා ගත හැකියි. එසේනම් අද දිනයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට පැමිණි ඔබ සැමට බොහොමත්ම ස්තුතියි. අපිව සජීව විකාශය කර ආයතන වලටත් බොහොමත් ස්තුතියි. නැවතත් බදාදා දිනයේ නැවතත් මෙවැනිම ප්‍රවෘත්ති සාකච්ඡාවකින් හමු වෙමු. ඔබ සැමට සුබ දවසක්.